එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රය අපි අරගමු. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලෑස්ති කරගන්න අපි පළවෙනි පේපරේ ඉදා සාකච්ඡා කරා. ඒකෙන් පස්සේ දෙවෙනි එකට යමු කිව්වේ නේ. හරියට. මට ක්ලාස් එක කීපයක් කරානේ. රයිට් ඕකේ. අපි නම් බලමු. ඔයාලට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. මම පළවෙනි පත්‍රයේ ලකුණු එහෙම වෙන්නේ නැහැ ඔයාලගෙන් නේද? ලකුණු එහෙම අහමු පස්සේ. රයිට් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ බලන්න මේ පළවෙනි ප්‍රශ්නේ අහනවා මොකද්ද? කෙටි හා නිශ්චිත පිළිතුරු සපයන්න. දැන් පුතාලට 10 වසරේ මේ පාඩම් කරනකොට ප්‍රශ්න පත්‍ර ෂෙඩියුල් එක හැදෙන හැටි දැන කියා ගන්න ඕනේ. හැම ප්‍රශ්න පත්‍රයක් වගේම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40ක් හම්බ වෙනවා. බහුවර්ණ ප්‍රශ්න. මේ බහුවර්ණ ප්‍රශ්න 40ට පිළිතුරු සපයන්න ඕනේ. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු එක ගානේ හම්බෙලා ලකුණු 40ක් හම්බ වෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ෂෙඩියුල් එක හැදෙන්නේ ප්‍රශ්න තියෙනවා පුතා 7ක්. ප්‍රශ්න 7ක් තියෙනවා. ප්‍රශ්න 7න් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. පළවෙනි ප්‍රශ්නයේ අනිවාර්යයි. පළවෙනි ප්‍රශ්නේ තමයි කෙටි පිළිතුරු සපයන්න තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න තියෙනවා 10ක්. එක ප්‍රශ්නයකට ලකුණු දෙකක් හම්බ වෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නෙට විතරක් ලකුණු 20ක්. එතන ලකුණු 20යි පළවෙනි ප්‍රශ්නෙට අමතරව ඉතිරි ප්‍රශ්න 6න් 7ක් තියෙනවා ඔක්කොම ඉතිරි ප්‍රශ්න 6න් 4ක් තෝරලා උත්තර ලියන්න ඕනේ. එතකොට ඒ ප්‍රශ්නයකට හම්බ වෙනවා ලකුණු 10ක්. එතකොට එතනින් 4ක් තෝරගත්තාම 40යි පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20යි ඔක්කොම 60යි. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40යි 60යි 40යි 100යි. එහෙම තමයි ලකුණු 100 හැදෙන්නේ. ඉතින් ඒක නිසා මේ බෙදලා කරලා ගන්න එකක් නෙමෙයි මෙතනින් ගන්න එක ලකුණත් අවසාන ලකුණට එකතු වෙනවා. ඒක නිසා අපි ඊටාම හොඳින් මේකට උත්තර ලියන්න ඕනේ. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ. අලෙවි කිරීම සඳහා ලකුණු දෙකක් හම් වෙන ප්‍රශ්නයක් තියෙනවා. අලෙවි කිරීම සඳහා ඇති භාණ්ඩයක් හා සම්බන්ධ විස්තර ඉලෙක්ට්‍රොනික ලෙස ලබා ගැනීම සඳහා භාණ්ඩයේ ඇසුරුමෙහි නිරූපිත කේත ක්‍රම දෙක නම් කරන්න කියලා කියනවා. අපි දන්නා ගොඩක් භාණ්ඩවල නේද ඇසුරුමේ දාලා තිනවා කේත ක්‍රම වර්ග දෙකක්. මොනවද මේ කියලා යහන්නේ අපි දන්න ප්‍රශ්නයක්. QR කේතකම පාකේතකම පාකෝඩ් ඔයාලා මේකට උත්තර ලියලා තිබ්බනම් QR කෝඩ් එකයි අනිත් එක මොකද්ද? QR කේතකම අනිත් එක බාකෝඩ් එක. ඉස්සල්ලාම QR කේත ක්‍රම එන්න කලින් බාකේතකම බාකේතේ නැත්නම් බාකේතකම බාකේතේ නැත්නම් බාකෝඩ් එක කියලා කියනවා. බාකෝඩ් එකයි QR කෝඩ් එකයි කියලා මෙතන ලියලා තිබ්බනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. එහෙනම් ඒකට හරි දාලා ලකුණු දෙකක් දාගන්න. ඊළඟ ප්‍රශ්නේ දත්ත සකස් කිරීමෙන් තොරතුරු ලබා ගන්න අතර එම තොරතුරු තීරණ ගැනීම සඳහා යොදාගත හැකිය. දත්ත සකස් කරලා තොරතුරු අරගෙන එම තොරතුරු තීරණ ගන්න යොදා ගන්න පුළුවන්ලු. තීරණ ගැනීම සඳහා තොරතුරක ගුණාත්මක බව ඉතා වැදගත් වන අතර ගුණාත්මක තොරතුරක තිබිය යුතු ලක්ෂණ 4ක් ලියන්න කියලා තියෙනවා. ගුණාත්මක තොරතුරක තිබිය යුතු ලක්ෂණ 4ක් ලියන්න කියලා තියෙනවා. මොකද්ද පුතා අපි කරන්නේ? මතකද ලක්ෂණ? කියන්න බලන්න. අපි කතා කරලා තියෙනවා. කාලීන බව කාලීන නිවැරදි ඊළඟට බව නිවැරදි බව. තව අංග සම්පූර්ණ බව පිරිවැයවම වීම මොකද්ද? අදාළ බව නිවැරදි බව කාලීන බව අදාළ බව පිරිවැය සම්පූර්ණ බව වීම. අංග සම්පූර්ණ බව. ඒ වගේ 4ක් ලියන්නයි. පිරිවැයවම වීම හරියටම හරි. එහෙනම් ඒකෙන් 4ක් ඒ විදිහට ලියලා තියෙනවා නම් හරි මොකක් හරි වෙනස් පිරිවැයවම වීම පිරිවැයවම වීමත් හරි. ඒකත් හරි. එහෙනම් අපි තුන්වෙනි ප්‍රශ්නට යනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ යොදා ගන්නා ප්‍රධාන අවස්ථාවක් ලෙස රෝග තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු යන්ත්‍රෝපකරණ භාවිතය හැඳින්විය හැකිය. එසේ භාවිතා කරන යන්ත්‍රෝපකරණ 4ක් නම් කරන්න. සෞඛ්‍ය ශාස්ත්‍රයේ රෝග නිශ්චය කර ගැනීම සඳහා භාවිතා කරන යන්ත්‍ර 4ක් තමයි මේ අහන්නේ. අපි ඉගෙන ගත්ත ගොඩක් නේද? කියමු බලන්න. මොනවාද? MRI ECG යන්ත්‍රය EEG යන්ත්‍රය EG කොහොමදයි? ECG නේද? ඊකට blood sugar test machine එක, blood pressure testing machine එක මේ වගේ දේවල් අපිට දාන්න පුළුවන්. ඒ යන්ත්‍ර අතරින් 4ක් කියලා තිබ්බනම් හරි. එතකොට 4ක් ලියලා තිබ්බොත් ලකුණු 2ක් හම්බ වෙනවා. එකකට භාගය ගන්න. ඊගාවට 4 වෙනි ප්‍රශ්නේ.
DVD rewritable නැවත ලිවිය හැකි. තැටියකට වඩා USB සැනලි මතකයක ඇති වාසි දෙකක් ලියන්න. පුතා DVD තැටියක් පාවිච්චි කරනවට වඩා pen drive එකක් පාවිච්චි කරන එකේ වාසි USB සැනලි මතකය කියන්නේ pen drive එක. එහෙනම් DVD එකක් පාවිච්චි කරනවට වඩා pen drive එකක් පාවිච්චි කරපුවම තියෙන වාසි දෙකක් තමයි අහන්නේ. මොකද පුතා වාසිය? එහා මෙහා පහසුවෙන් ගෙන යා හැකි වීම. පහසුවෙන් එහා මෙහා ගෙන යන්න පුළුවන්. අනිත් එක මොකද්ද? අධික ප්‍රමාණයක් ගබඩා කරගත හැකි වීම. අඩු ඉඩක වැඩි දත්ත ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. නේද? අඩු ඉඩක වැඩි දත්ත ප්‍රමාණයක් ගබඩා කරලා තියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා දෙක දාන්න පුළුවන්. තව පහසුවෙන් එහා මෙහා යන්න පුළුවන් කියලා කිව්වා. අඩු ඉඩක වැඩි දත්ත ප්‍රමාණයක් ගබඩා කරලා. දහම වැඩි ආරක්ෂාවක් ලැබීම. ආරක්ෂාව සැපේනවා. ආරක්ෂාවත් අපිට දාන්න පුළුවන්. තව මොකද්ද? තව තියෙනවා. වේගවත් දත්ත හැසිරීම. වේගවත් ලෙස දත්ත හසුරවන්න පුළුවන්. දත්ත කොපි කරන්න හරි දත්ත අහපව් තවත් එකකට යවන්න හරි පිටපත් කරන්න හරි මේ දෙකෙන් දෙකක් ඕනම එකක් අපිට ඉක්මනින් කරන්න පුළුවන්. ඉතින් භාවිතයේ පහසු වීම තව එකක් විතර දාන්නත් පුළුවන්. අනිත් CD DVD එක වෙනම දහවකයක් ඕන වෙනවා. drive එකක් නේද දාන්න. මේකට අපිට දහවකයක් drive එකක් මොකක්වත් ඕන වෙන්නේ නෑ. USB port එකට ගහපු ගමන් වැඩ කරනවා. ඉතින් ඒක නිසා ඒ වගේ වාසි ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒකෙන් අපි ඉල්ලන්නේ මෙතන දෙකයි. ඒ දෙක හරියට දාලා තියෙනවා නම් ඔය කිව්ව අතුරින් ඔබට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඔන්න පස්වෙනි ප්‍රශ්නේ. පරම්පරානුව පරිගණක වර්ගීකරණය පදනම් කර ගනිමින් පහත වගුවේ ABCD යන හිස්තැන් සඳහා සුදුසු පිළිතුර ලියන්න. එන පුතා මේ අපි ඉගෙන ගත්ත ප්‍රශ්නයක්ම තමයි මාතෘකාවක්ම තමයි මේ. පළවෙනි පරම්පරාවේ මොකද්ද පාවිච්චි කරේ? දෙවෙනි පරම්පරාවේ මොකද්ද පාවිච්චි කරේ කියලා මේ දෘඩාංග තාක්ෂණය. මෙතන ප්‍රධාන දෘඩාංග තාක්ෂණය කියලා ලිව්වහම අපි ප්‍රධාන තැන දෙන්න ඕනේ දත්ත සකස් කිරීම සඳහා භාවිතා කරපු තාක්ෂණය. දත්ත සකස් කිරීම සඳහා භාවිතා කරපු තාක්ෂණයට තමයි මෙතනදී ප්‍රධාන තැන දෙන්න ඕනේ. එහෙනම් පළවෙනි පරම්පරාවේ පාවිච්චි කරන්නේ මොකද්ද? කියන්න බලන්න. රික්තක නාල. දෙවෙනි පරම්පරාවේ ट्रांसिस्टर. තුන්වෙනි පරම්පරාවේ IC නේද? අනුකලිත පරිපථ. හතරවෙනි පරම්පරාවේ නවල් හතරවෙනි පරම්පරාවේ විශාල ප්‍රමාණය. LSIC VLSIC දෙකම දාන්න පුළුවන්. පස්වෙනි පරම්පරාව ගැන මේක අහලා නැහැ. ඒතර ඒ වගේ දාන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් කිව්වා නම් වැකුම් ටියුබ්, ට්‍රාන්සිස්ටර්, IC, LSIC, VLSIC කියලා ලියන්න පුළුවන්. සිංහලෙන් කිව්වා නම් රික්තක නල ට්‍රාන්සිස්ටරය අනුකලිත පරිපථ විශාල පරිමාණය අනුකලිත පරිපථ සහ අති විශාල පරිමාණය අනුකලිත පරිපථ කියලා අපිට හතරවෙනි එකට දාන්න පුළුවන්. ඉතින් එහෙම දාලා තියෙනවා නම් ඔබට ලකුණු දෙකක් හම්බ වෙනවා. එකකට භාගය ගන්න. නේද? හරියට දාලා තියෙනවා එකකට භාගය. එතකොට වැරදිලා තියෙනවා නම් ඒවට අදාළ භාගවල් කීයක් තියෙනවද කියලා හදාගන්න ගන්න. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ ද්විතීයික ආචායන උපක්‍රම secondary storage device තාක්ෂණය අනුව ප්‍රධාන වර්ග තුනකි. secondary storage device තාක්ෂණය අනුව ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. ඒ කියන්නේ අපි දත්ත ගබඩා කරනකොට ද්විතීයික ගබඩා විදිහට අපි දැම්මානේ secondary storage එක. ඒකේ තියෙනවා තාක්ෂණය අනුව ප්‍රධාන වර්ග තුනක්. ඒ වයින් දෙකක් නම් කර උදාහරණයක් බගිලියා. අපි දෙකක් නෙමෙයි තුනම නම් කරමුකෝ. මොනවා පුතා තාක්ෂණය අනුව අපි ද්විතීයික ආචායන උපාංග නැත්නම් secondary storage device කියලා අපි නම් කරන තාක්ෂණයන් තුන මොනවද? චුම්බක මාධ්‍ය උපාංග, චුම්බක මාධ්‍ය උපාංග, ප්‍රකාශ මාධ්‍ය උපාංග, තාක්ෂණය, ගණතත්ත්වීය තාක්ෂණය. අපි ඉංග්‍රීසියෙන් කියවනම් magnetic technology, optical technology සහ optical technology, solid state technology. එතකොට මේකෙන් ඒවයින් දෙකක් නම් කරන්න කියලා තියෙනවා. ඒකෙන් දෙකක් අපි තුනම නම් කරමුකෝ. ඒකෙන් උදාහරණයක් බගිල්ලියක්. එහෙනම් අපි චුම්බක තාක්ෂණය කිව්වොත් එහෙම magnetic technology කියලා කිව්වොත් මොනවද අපිට ගන්න පුළුවන්? hard disk එක, floppy disk එක, chip disk, චුම්බක තැටි ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. ඊළඟට optical technology ගත්තොත් එහෙම ප්‍රකාශ තාක්ෂණය ගත්තොත් CD, DVD, DVD, Blu-ray DVD. ඊට පස්සේ අපිට තුන්වෙනි තාක්ෂණය හැටියට අපි ගත්තා ඝනතත්ත්වීය තාක්ෂණය වර්තමානයේ ඉතා ජනප්‍රිය තාක්ෂණයක් මොකද්ද? SD card, SSD card එක ගන්න පුළුවන්. pen drive ගන්න USB flash drive, SD flash drive. දැන් SSD hard disk තියෙනව නේද? අපිට drive එකක් වැඩ කරන්නේ නැති SSD hard disk එක. ඔන්න දැන් SSD තාක්ෂණය නැහැටි.
ඊගාට ඔන්න 7 දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයන් වන නියමු හා නියමු නොවන මාධ්‍යයන් සඳහා උදාහරණ දෙක බැගින් ලියන්න. ගයිඩඩ් මීඩියා වලට උදාහරණ දෙකයි non guided media වලට උදාහරණ දෙකයි. මොනවද පුතා guided media අපිට කියන්න පුළුවන්? නියමු සමාක්ෂකයෝ සමාක්ෂකයෝ ඇඹරුම්ගල ප්‍රකාශ තන්තු සිංහල ඉංග්‍රීසියෙන් කිව්වොත් coaxial cable twisted pair cable ඊගාවට fiber optic cable ඊගාවට අනිත් තාක්ෂණය අපි කිව්වා මේ මොකක්ද නියම නොවන මාධ්‍ය ගත්තොත් එහෙම ඒකේ තියෙනවා මොනවාද ගුවන්විදුලි සම්ප්‍රේෂණය අදෝරක්ත සම්ප්‍රේෂණය සුදුද තරංග සම්ප්‍රේෂණය සුදුද තරංග සම්ප්‍රේෂණය ඒක ඉංග්‍රීසියෙන් කිව්වොත් කොහොමද කියන්නේ infrared technology අනිත් මොකද්ද microwave technology නේද ඊගාට radio transmission එතන මෙන්න මේ තාක්ෂණයන් තුනට අදාළව උදාහරණ දෙක බැගින් ලියන්නත් කියලා තියෙනවා මොනවාද එහෙනම් ආයෙත් අපි ඒ තුන ලිව්වා right ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ නියම මාධ්‍යයෙන් අපි කතා කරා නියම නොවන මාධ්‍යයෙන් කතා කරා ඒකෙන් ඔයාලට විභාගයට දෙකක් ගන්න යහනු මෙහෙම එතකොට ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ ලකුණු දෙකක් හම්බ වෙනවා 6 වෙනි මොකද්ද ආවද 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ඒක අපි කතා කරන්නේ ද්විතීය ආයතන උපක්‍රම වර්ග 3යි මොනවාද වර්ග 3 කියන්න බලන්න මොනවාද චුම්බක ප්‍රකාශ ඝන තත්ත්වේ ඒ වයින් දෙකක් නම් කරන්න කියලා තියෙනවා චුම්බකයි ප්‍රකාශය ලියන්නකො එතකොට මොකද්ද උදාහරණෙ බැගින් ලියන්න චුම්බක තාක්ෂණයට hard disk දාන්න නේද ප්‍රකාශ තාක්ෂණයට දාන්න පුළුවන් CD DVD Blu-ray disc ඒ වගේ ඒක පාඩම් කරගන්න පුතා හරි 8 වෙනි ප්‍රශ්නේ මොකද්ද 8 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේට එන්න අපි පොඩ්ඩක් ගානක් තියනවනේ හදන්න නේද 8 වෙනි ප්‍රශ්නේ අහන්නේ යන ද්විමේ සංඛ්‍යාව තුල්්‍ය ෂඩ්දශම සංඛ්‍යාවට පරිවර්තනය කරන්න. එතකොට මේ වගේ සංඛ්‍යාවක් දීලා ඒක ෂඩ්දශම සංඛ්‍යාවට පරිවර්තනය කරන නම්බර් සිස්ටම් ගැටලුවක් තමයි දීලා තියෙන්නේ. සංඛ්‍යා පද්ධති සම්බන්ධ ගැටලුවක්. එතකොට මේක අපිට විසඳන්න සිද්ධ වෙනවා. එහෙනම් බලමු අපි මේක විසඳන හැටි. මුලින්ම මොකද අපි කරන්න ඕනේ මේකට? ෂඩ්දශම සංඛ්‍යාවට පරිවර්තනය කරන්න මේ සංඛ්‍යාව මොකද කරන්නේ? බිටු 4න් 4 වෙන් කර අග සිට මුලට බිටු 4 ගානේ වෙන් කරගන්න. බිටු 4 ගානේ වෙන් කරගන්න. 4න් 4ට බෙදනවා. 4න් 4ට බෙදලා ඊට පස්සේ මොකද්ද? ඒ එක කොටසකට තියෙන අගේ කොච්චරද කියලා බලලා වෙන වෙනම ලියනවා. සංඛ්‍යාව අග සිට මුලට 4න් 4ට බෙදා ස්ථානීය අගයන් එකතු කර වෙන වෙනම ලිවීම. ඒක තමයි ක්‍රමය. එහෙනම් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඔයාලට පේනව නේද මේක ගාන පොට්ටක් බලමු කොහොමද එන්නේ මෙතන හදමුද 1 sorry 1 අග සිට මුලට 4න් 4ට බෙදුවා ඊට පස්සේ දැන් මේකේ මේ අපිට පුතා මේක ඔන්න වැඩක් තියෙනවා 1110 මේක අපිට වැඩක් තියෙනවා කරන්න මේ සංඛ්‍යාව හදන විදිහ දාන්න ඕනේ දැන් මේ අහන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේටනේ උත්තරේ විතරක් දාලා හරියන්නේ නැහැ. ඒතර මෙහෙම සංඛ්‍යාව අරගෙන සංඛ්‍යාව අග සිට මුලට ඔයාගේ 4න් 4ට බෙදනවා. බෙදලා එහෙනම් ස්ථානීය ගැන ටික අපි ඔහොම 2 බිඳුව කියලා එහෙම දාන්න ඕනේ. නිකම් උත්තරේ ගන්න එපා. එහෙම උත්තරේ තියලා තිබුවොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. දැන් ලේසි ක්‍රම අපි දන්නා මේක දිහා බලපු ගාම උත්තරේ ඔන්න කියන්න පුළුවන්. එහෙම වැඩක් නැහැ. හැදුවේ කොහොමද කියලා දාන්න ඕනේ. හදපු පිළිවෙල තියෙන්න ඕනේ. ඔන්න 2 1 2 බිඳුව 2 1 2 2 2 3 කියලා ලියුවා ස්ථානීය ගැන ටික. ඊට පස්සේ අපි 1 2 4 8 දැම්මා. මෙතන 1 2 4 8 ඊට පස්සේ බිඳුවට එක කැපුවා 8යි 4යි 12යි 8යි 4යි 12යි 2යි 14යි මෙතන තියෙන C මෙතන තියෙන මොකද්ද පුතා E මෙහෙම උත්තරය ආවද ඔව් සර් හරි ඔව් සර් CE 16 උත්තරේ විතරක් ලියලා තිබ්බනම් ලකුණු 1යි හම්බ වෙන්නේ මේ CE 16 කියලා උත්තරේ විතරක් ලියලා තිබ්බනම් ලකුණු හම්බ වෙන්නේ 1යි ඔයාලා මේ
සම්පූර්ණ මේම හදන විදිහත් එක්ක ලියලා තිබ්බොත් තමයි ලකුණු දෙක හම්බ වෙන්නේ. විභාගෙදිත් එහෙමයි. නිකන් උත්තරේ විතරක් දාලා තිබ්බොත් එක ලකුණයි හම්බෙන්නේ. ලකුණු දෙකක් හම්බ වෙනවා එක ලකුණයි හම්බෙන්නේ. ලකුණක් හම්බ වෙන ප්‍රශ්නයක් නම් ලකුණු භාගයයි හම්බෙන්නේ. ඒ නිසා සම්පූර්ණ ලකුණ ගන්න නම් හදන විදිහත් එක්ක තියෙන්න ඕන. right. අපි ඊළඟ එකට යමු. කිලෝබයිට් එකෙහි ඇති බයිට සංඛ්‍යාව නිරූපණය කිරීමට අදාළ අෂ්ටමක සංඛ්‍යාව කුමක්ද? නේද? කිලෝබයිට් එකෙහි ඇති බයිට සංඛ්‍යාව. කිලෝබයිට් එකක බයිට් කීයක් තියෙනවද? 1024 1024ක් තියෙනවා. එහෙනම් මේ 1024 මොකද්ද පුතා කරන්න ඕනේ? මොන සංඛ්‍යාවටද පරිවර්තනය කරන්න ඕනේ? අෂ්ටමය සංඛ්‍යාව බවට පරිවර්තනය කරනවා. සංඛ්‍යාවට. එහෙනම් දශමයේ සංඛ්‍යාවක් අෂ්ටමය අෂ්ටමයේ සංඛ්‍යාවට පරිවර්තනය කිරීම සඳහා පරිවර්තනය කළ යුතු සංඛ්‍යාවේ පාදයෙන් බෙදාගෙන ගොස් ලැබෙන ඉතිරිය යට සිට උඩට ලිවී. ඒ කියන්නේ ක්‍රමේ. එහෙනම් සංඛ්‍යාව අග සිට මුලට මේ සංඛ්‍යා පරිවර්තනය කළ යුතු සංඛ්‍යාවේ පාදයෙන් බෙදාගෙන යන්න ඕන නම් අපිට පරිවර්තනය කරන්න ඕනේ අෂ්ටමයේ සංඛ්‍යාවට නම් බෙදන්න ඕනේ කීයෙන් කියලා පුතා? 8න් 8ට. 10ට බලමු. 10ට 8 ඒවා කීයද? 1යි. 1යි. ඊට පස්සේ කීයක් ඉතිරිද? ඉතුරුයි 2ක්. 2ක් ඉතිරි. ඊට පස්සේ බලන්න කීයටද? 22ට. 22ට කීයද? 2යි. 2යි. ඊට පස්සේ 16යි. 2යි කියන්නේ 16 ඉතිරි වෙනවා කීයක්ද? 6ක්. 6ක්. 64ට 8යි. 8යි. අන්න 128 ආවා. ඉතිරි කීයද? බිඳුවයි. 8යි. 128 8ෙන් බෙදපුවාම නැත්තම් 12 8ෙන් බෙදමු 12ට 8 එවුවා 1යි. ඉතිරි වෙනවා 4ක්. 48ට 8 එවුවා කීයද? 6යි. 6යි. ඉතිරි බිඳුවක්. 16ට 8 එවුවා 2යි. ඉතිරි බිඳුවක්. 2ට 8 එවුවා බිඳුවයි. ඉතිරි 2ක්. යට සිට උඩට ලියන්න ඕනේ. එතකොට කීයද උත්තරේ එන්නේ? 2000යි. 2000යි. අන්න රයිට්. යටින් අනිවාර්යෙන් දාන්න ඕනේ 8 කියලා ඈ. නැත්තම් මේක 10 පාදයේ සංඛ්‍යාවක් කියලා හිතනවනේ. ඔන්න ඔය උත්තරේ තමයි එන්නේ. එහෙනම් මේකට 2000 කියලා උත්තරේ දාලා තිබ්බනම් 2.3 8 කියලා දාලා තිබ්බනම් ලකුණු හම්බ වෙනවා. මතක තියාගන්න 2.3 විතරක් දාලා තිබ්බොත් ඔබට හම්බෙන ලකුණ කීයද? 1යි. 1යි. මෙහෙම දාලා තිබ්බොත් එimhe 1 ලකුණයි හම්බෙන්නේ. 8 කියලා අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. වෙනත් පාදයක සංඛ්‍යා ලියත්. හරිද? හැබැයි මතක තියාගන්න මෙහෙම විතරක් ලියලා තිබ්බොත් ඒත් හම්බෙන්නේ 1යි. නේද? එහෙනම් මොකද කරන්න ඕනේ? මේක හදපු හැටි අර මං හදලා තිනා වාගේ මේ විදිහටම තියෙන්න ඕනේ. එතකොට තමයි ලකුණු දෙකම හම්බෙන්නේ. හරිද? ඒක මතක තියාගන්න නැත්නම් වැරදෙනවා ඔයාලට. මේක මේ විදිහට ගණිතය වගේද? දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ගාන ආපුවාම මේ වගේ ප්‍රශ්නයක් අහපුවාම මේක හදන හැටිත් එක්කම තියෙන්න ඕනේ. ඔයාලා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්නේ වෙනම ලියලානේ දක්වන්නේ. එතකොට උත්තරේ විතරක් දාලා හරියන්නේ නෑ. හදන හැටිත් එක්ක තියෙන්න ඕනේ. හදපු හැටිත් තියෙන්න ඕනේ. ගණිතය වගේ තමයි. ඉතින් ගණිතයේ හදන හැටි තියෙන්න බෑ. දෙවෙනි ප්‍රශ්න පත්‍රෙට විතරයි මේක අදාළ. පළවෙනි පත්‍රේ නම් උත්තර ටික හොයන්න තියෙන්නේ. ටක් ගාලා ඒක වෙනකම මොකක් හරි ක්‍රමයකින් උත්තරේ හොයාගන්න. 10 වෙනි ප්‍රශ්නේ තොරතුරු හා සංවිධ තාක්ෂණය ඔබගේ කාර්යයන් පහසු කරනවා මෙන්ම එහි අනිසි ප්‍රතිඵලද දැක්විය හැකිය. තොරතුරු හා සංවිධ තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල දෙකක් නම් කරා. මොනවා පුතා අනිසි ප්‍රතිඵල? ඇබ්බැහි වීම එකක් දාන්න පුළුවන් අපිට. තව මොනවද? සමාජ මාධ්‍ය ඔව් ඊට පස්සේ ලෙඩවල එකම ඉරියව් එකම විදිහට ඉන්නකොට ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. ඊගාවට අනිසි භාවිතය නේද? අනිසි භාවිතය වැරදි විදිහට භාවිතා කිරීම සමාජ මාධ්‍යයන් හරහා වැරදි සහිත පුද්ගල ඇසුරටපත් වීම, ඇබ්බැහි වීම මේ වගේ කරුණු කාරණා ඔයාලා දෙකක් කියලා තියෙනවා නම් ලකුණු දෙකක් සමාජයට අවඩක් සිදුවීම. ඒක තමයි. සමාජයට අවඩක් සිදුවීම. මේ වගේ මොකක් හරි මේකේ අනිසි ප්‍රතිඵල දෙකක් ඔබ දක්වලා තියෙනවා. සමාජයට අවඩක් සිදුවීම. හරි පුතේ හරි. දැන් පුතා මේකේ ලකුණු 20න් කීයද කියලා දාන්න ඔයාලා. ඔයාලට මේකේ දෙක දෙක ගන්න එන්නේ නැතිනේ. ඒ දාලා 20න් කීයද කියලා දාන්න දැම්මම සමාජයට අවඩක් සිදුවීම. හරි පුතේ හරි කතා කරා.
හරි. මේකේ ලකුණු ටික දාන්නකෝ ඊළඟට යන්න. right. දැම්මද? අපි දැන් අන්තිම ලකුණ කීයද කියලා බලමු කට්ටියන්ගේ. දැන් පළවෙනි පත්‍රයට ලකුණු හම්බෙන්නේ නැතිනේ. එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. මොකද්ද දෙවෙනි ප්‍රශ්නේ? පද්ධතියක් තුළ භාවිතා වන පහසුදාන ක්‍රියාවලීන් ඉටු කිරීම සඳහා යොදා ගන්නා උපකරණීය බැගින් සඳහන් කරා. මොකද්ද උපකරණය කියලා ලියන්න ඕන. බැංකු කාඩ් පතක් භාවිතා කර මුදල් ලබා ගැනීමට මොකද්ද අපි පාවිච්චි කරන උපකරණය? ATM යන්ත්‍රය. ATM යන්ත්‍රය, ATM machine එක. පුවත්පත්වල QR කේතය පරීක්ෂා කර එම දැන්වීම පිළිබඳ වැඩිදුර සොයා බලන්න. මොකද්ද පාවිච්චි කරන්න පුළුවන්? ජංගම දුරකථනය, මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් වෙනම QR කෝඩ් එකක් රීඩ් කරන්න තියෙනවා නම් එහෙම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි QR කෝඩ් රීඩර් එකෙන් විතරක් ඒ වැඩේ කරන්න බෑ. මේකේ අගට තියෙනවා දැන්වීම පිළිබඳ වැඩිදුර සොයා ගැනීම. නම් ජංගම දුරකථනයම තමයි පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ. මොබයිල් ෆෝන් එක. තුන්වෙනි එක පුද්ගලික ආයතනයක සේවකීන්ගේ පැමිණීම වාර්තා කිරීම. මොකද්ද පාවිච්චි කරන උපකරණය? ඇඟිලි සලකුණු කියවන යන්ත්‍රය. finger mark reader නේද? finger mark reader. සුපිරි වෙළඳසැලකින් මිලදීගත් භාණ්ඩයක අසුරණේ ඇති තීරු කේතය මගින් තොරතුරු ලබා ගැනීම. barcode reader. right. ඔන්න ඔය ටික තමයි අපිට දක්වන්න තියෙන්නේ. ඒ ටික දාලා තියෙනවා නම් ඔබට හම්බ වෙනවා එකකට ලකුණු භාගේ ගන්න. ලකුණු දෙකක්. තුනක් ලියලා තිබුණා ලකුණු එකමාරයි හම්බෙන්නේ. හතරම ලියලා තිබ්බොත් ලකුණු දෙකක් හම්බ වෙනවා. එකකට ලකුණු භාගය. ඊගාට ආයන්න අහන ප්‍රශ්නේ ඊ රාජ්‍ය යටතේ රජයක් විසින් ව්‍යාපාරිකයන්ට ලබා දෙන සේවාවන් දෙකක් ලියන්න. රජය විසින් ව්‍යාපාරිකයන්ට ලබා දෙන සේවාවන් දෙකක්. මොකද්ද පුතා? එකක් කියන්න බලන්න. බැංකු ව්‍යාපාර ලියාපදිංචි කිරීම. ඊගාවට මුදල් ගෙවීම් සේවා. බැංකු තොරතුරු. රජය මගින් ණය පහසුකම් ලබා දෙන වාණිජ සංවිධාන තොරතුරු. මම හිතන්නේ මේ උත්තර හැම එකක්ම මතකෙන් ලියන්න නැති නේද? ටියුට් බලන්න නැතුවනේ. අපි හිතනවා එහෙම නේද? එහෙනම් අපේ ලකුණු එකක් හම්බ වෙනවා මේ දෙක හරියට ලියලා තියෙනවා. ලකුණු එකක් හම්බ වෙනවා මේ දෙකම හරියට ලියලා තියෙනවා. ඊගාට දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ දෙකක් සඳහන් කරනවා. අපි distance learning කරද්දී දැන් මේ කරනවා වාගේ. දුරස්ථ අධ්‍යාපනයේ යෙදෙනකොට ඒකේ තියෙන ගති ලක්ෂණ නේද? characteristic මොනවාද? දෙකක් ලියන්න. මොකක්ද අපිට කියන්න පුළුවන්? ඕනෑම තැනක ඕනෑම වෙලාවක සිට අධ්‍යාපන කටයුතු ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට ඕනෑම ගුරුවරයෙකුව සම්බන්ධ විය හැකියි. මාර්ගගත ගුරුවරයෙකු සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඕනෑ වෙලාවක ඕනෑම තැනකට ඉස්සර මාර්ගගත පැවරුම් හා ප්‍රශ්නාවලි මාර්ගගත තොරතුරු මොකද්ද? පැවරුම් හා ප්‍රශ්නාවලි දෙන්න පුළුවන්. ඔන්ලයින් ඔක්කොම කරන්න. මාර්ගගත පැවරුම් හා ප්‍රශ්නාවලි. ඔව් ඒක තමයි පුතේ. ඒ වගේ දෙකක් ලියාපදිංචි උනාට පස්සේ හම්බ වෙනවා මේ අංකිත පුස්තකාල සම්බන්ධතාවය. ඔන්න ඒ වගේ දේවල් වලින් දෙකක් ලියලා තියෙනවා නම් ඔබට ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟේ ගොවි මහත්තයෙකු හට තම කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කර ගැනීම ඉලහා තොරතුරු හා සංනිවේද තාක්ෂණ යොදාගත හැකි ආකාර තුනක් දක්වන්න. දැන් අපි ගොවි මහත්තයෙක් ගත්තොත් එයාගේ වැඩ කටයුතු කරගන්න, එයාගේ කටයුතු සංවර්ධනය කරගන්න කොහොමද ICT පාවිච්චි කරන්න පුළුවන් කියලා අහනවා. ඉතින් අපි ඒකෙදි දාන්න තියෙන්නේ කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ යෙදුම් ටික තමයි අපිට දාන්න ඕනේ නේද? මොනවද අපිට දාන්නේ? කාලගුණ මිනුම් යන්ත්‍ර රොබෝ තාක්ෂණයෙන් පැළ සිටුවීම ස්වයංක්‍රීය වල් පැළිවත්කරණය මෙන්න මේ වගේ දේවල් ස්වයංක්‍රීය ජල සැපයීම මේ වගේ දේවල් දාලා තියෙනවා නම් ඔබට ලකුණු 3ක් ලැබෙනවා. මේ වගේ අවස්ථා 3ක් දක්වලා තියෙනවා නම් ඊගාවට 4 වෙනි ප්‍රශ්නේ ගමනාගමන ශේෂ්ත්‍රය තුළ තොරතුරු හා සංනිවේද දාගන්න අවස්ථා දෙකක් ලියන්න නේද? වාහන හැඳුනුම් සංකේත. ඔව් තාමනද අපිට කියන්න පුළුවන් Google Map එක නේද? තාමනද ඊගාවට හැඳුනුම් සංකේත CCTV කැමරා භාවිතය වේගී මාර්ගවල භාවිතා කරන හැඳුනුම් සංකේත ක්‍රම CCTV කැමරා භාවිතය මෙන්න මේ වගේ දේවල් අපිට දක්වන්න පුළුවන් ගමනාගමන CCTV කැමරා භාවිතය හරියටම හරි. ලකුණු දෙකක් හම්බ වෙනවා ලියලා තියෙනවා නා. එතකොට දැන් ඔයාලා මෙහෙම කරන්න ඕනේ.
දැන් මේ දෙවෙනි ප්‍රශ්නෙට ඔබ විසින් ලබාගත් ලකුණු ඔක්කොම ලකුණු 10ක් හම්බුනේ මෙතන 2යි 3යි 4යි 5යි 6යි 8යි 9යි 10යි ලකුණු 10න් කීයක් ගත්තද කියලා මේ සයිඩ් එකේ ලියලා රවුන්ඩ් කරන්න. ඒක වෙනම ලකුණු 10න් කීයක්ද? ඔබ මේ දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 10න් කීයක් ගත්තද කියලා මෙතන පැත්තක ලියන්න. දැන් මට ඔයාලගේ ප්‍රශ්න උත්තර පත්‍රය බලන්න බෑනේ. ඔයාලා බලන්න. බලලා මේ ප්‍රශ්නෙට ලකුණු ඔබ කීයක් ගත්තද 10න් 10යිද 10න් 9යිද 10න් 8ද කියලා දාලා රවුන්ඩ් කරන්න ගන්න. රයිට්. අපි එහෙනම් තුන්වෙනි එකට එනවා. ගණනය කිරීම සඳහා ඇබකස්ය නිර්මාණය කිරීම සමගම ආරම්භ වූ පරිගණකයෙහි විකාශනය අද වන විට අති නවීන පරිගණක දක්වා පරිණාමය වී පවතී. ගණනය කිරීම සඳහා ඇබකස්ය නිර්මාණය කරලා ආරම්භ වෙච්ච මේ පරිගණක විකාශනය අද වෙනකොට ගොඩාක්ම පරිණාමයට පත් වෙලා ඉතා දියුණු මට්ටමක තියෙනවා කියලා කියන්නේ. පරිගණක පරිණාමය හා සම්බන්ධයෙන් පස්දාන් ප්‍රකාශන වලට අදාළ නිවැරදි පිළිතුරු සපයා දී ඇති පිළිතුරු අතරින් තෝරා සම්පූර්ණ කරන්න. දැන් මේකට උත්තර ටික දීලා තියෙනවා මේ පල්ලෙහා තියෙන. ඒ දීලා තියෙන උබකින් අරගෙන සම්පූර්ණ කරන්නයි තියෙන්නේ. හරි අමාරුයි නේද? ලෝක පළවන යාන්ත්‍රික පරිගණකය යාන්ත්‍රිකව ගණිත කර්ම සිදු කරන ගණක යන්ත්‍රය ඇඩින් මැෂින් කවුරුන්ද හැදුවේ පුතේ? Blaise Pascal. මෙතන දාලා තියෙනවා Blaise Pascal කියලා. Blaise Pascal දාලා තියෙනවා නම් ඔබට ලකුණක් හම්බ වෙනවා. චාල්ස් බැබේජ් විසින් හිස්තනක් සංකල්පයේ භාවිතා කර විශ්ලේෂණ යන්ත්‍රය නම් උපකරණය නිර්මාණය කළා. මොකක් පාවිච්චි කරලාද? සිදුරුපත් සංකල්පය. අපි කියනවා ඔකට පංච් කාඩ් concept එක පාවිච්චි කරලා සිදුරුපත් සංකල්පය පාවිච්චි කරලා තමයි ඇනලයිටිකල් එන්ජින් එක හැදුවේ කියලා කියන්නේ. ඊට තුන්වෙනි ප්‍රශ්නේ. ආදානය ප්‍රතිදානය සහ ආචාර්ය යන සංකල්ප වලින් සමන්විත ලෝක ප්‍රථම අංකිත පරිගණකයේ හිස්තනක් විසින් නිර්මාණය කරන ලද ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් තියෙන පළවෙනි මැෂින් එක නේද? කවුද හැදුවේ? පළවෙනි කම්පියුටර් එක. කවුද? මෞචි සහ එකර්. කවුද හැදුවේ? මෞචි සහ එකර් තමයි නිර්මාණය කළේ. තුන්වෙනි ප්‍රශ්නේ. ඒකට ඒ පරිගණකේ නම මොකක්ද උනේ පුතා? වැඩි ප්‍රශ්නයක් මම අහනවා. මෞචි සහ එකර්ට්ස්. ඒ පරිගණකේ නම මොකක්ද? මෞචි සහ එකර්ට්ස්. මාක් 1. නෑනේ මෞචි සහ එකර්ට් හැදුවේ මාක් 1 නෙමෙයිනේ. මොකක්ද මේ? ENIAC පරිගණකය තමයි ඈ. ඒක ENIAC පරිගණකය තමයි ලෝක ප්‍රථම අංකිත පරිගණකය කියලා අපි සලකන්නේ. ඊළඟට ලෝක ප්‍රථම පරිගණක වැඩසටහන් ක්‍රම ලේඛිකාව ස්ථානක් නම් වන අතර ඒ ප්‍රථම පරිගණක සඳහා වැඩසටහන් නිර්මාණය කළා. කවුද පුතා මේ? ඇඩා ඔගස්ටා ලව්ලේස්. ඇඩා ඔගස්ටා ලව්ලේස් තමයි ලෝක ප්‍රථම පරිගණක ක්‍රම ලේඛිකාව. මේකේ උත්තරේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඇඩා ඔගස්ටා ලව්ලේස්. ඊගාවට අතීතයේ පරිගණකවල දත්ත ආචාර්ය සඳහා යොදාගත් සංකල්පයක් ඇඩා ඔගස්ටා ලව්ලේස්. සිදුරුපත් සංකල්පය හඳුන්වා දී හැකි අතර විසින් මෙම සංකල්පය ලොවට හෙළි කරන ලදී. කවුද පුතේ මේ සිදුරුපත් සංකල්පය ලෝකෙට ඉස්සෙල්ලාම හඳුන්වා දුන්නේ? ජෝසප් ජැක්වාඩ් කියලා දෙන ඔබට ලකුණක් හම්බ වෙනවා. ජෝසප් ජැක්වාඩ් තමයි සිදුරුපත් සංකල්පය ලොවට ඉස්සෙල්ලාම හඳුන්වා දීපු කෙනා. ඉතින් මෙතන තියෙනවා ප්‍රශ්න 5ක්. ප්‍රශ්න 5ට මෙතනින් තෝරලා නිවැරදිව දක්වලා තියෙනවා නම් ඔබට හම්බ වෙනවා ජෝසප් ජැක් ලකුණු 5ක් හම්බ වෙනවා. රයිට්. තුනේ කොටසට ලකුණු 5ක් ලැබෙනවා එකකට එක ගානේ. එතන දාගන්න ලකුණු 5ක් නම් 5යි 4 නම් 4යි එහෙම කියලා දාගන්න. ඒකේ ආ කොටස තමයි දැන් අපි කතා කරන්නේ. පරිගණකයේ පරිණාමයේදී පළමු පරම්පරාවේ සිට පස්වන පරම්පරාව දක්වා පැමිණෙන විට සුවිශේෂී වෙනස්කම් රාශියක් සිදු වුණි. පරිගණකයේ පරිණාමයේදී සිදු වූ සුවිශේෂී වෙනස්කම් 3ක් ලියන්න. අතීතයේ ඉඳලා මේ දක්වා එනකොට මේකේ ලොකු වෙනස්කම් ටිකක් වුණා. මොනවද මේ වෙනස්කම් 3 කියලා අහන්නේ? 3ක් නෙමෙයි ගොඩක් තියෙනවා. ඒකෙන් 3ක් ලියන්න. මොනවා වෙච්ච උනේ? බොහෝ සෙයින් කුඩා වීම. පරිගණකයේ ප්‍රමාණයෙන් කුඩා වීම කියලා තියෙනවා නම් හරි. තව දත්ත සකස් කිරීමේ විදුලි බලයේ වැයවීම අඩු වීම කොහොමද? තව
මෙහෙයුම් පද්ධති භාවිතය අඩුවීම අපිට මෙතනදී පොදු දාන්න දුවේ මෙහෙම පදේ තුන්වෙනි පරම්පරාවේදී ආවේ අපිට දාන්න දෙන එකක් තමයි විදුලි බලය වැයවීම අඩු වීම පරිගණකයේ ප්‍රමාණයෙන් කුඩා වීම වැයවන විද්‍යුත් ශක්තිය අවම වීම දත්ත සකස් කිරීමේ වේගය අඩු වුණාද වැඩි වුණාද වැඩි වුණා. දත්ත සකස් කිරීමේ වේගය වැඩි වුණා මිල වැයවන විද්‍යුත් ශක්තිය අවම වීම ඔයක කිව්වා මිල මිල ඉහළ ගියා. මිල ඉහළ ගියාද කාර්යක්ෂමතාව වැඩි වීම කාර්යක්ෂමතාව වැඩි වීම අපි අර දත්ත සකස් කිරීමේ වේගය වැඩි වුණා කියලා කාර්යක්ෂමතාව වැඩි වෙනකොට දෙකම එකයි ඈ කාර්යක්ෂමතාව වැඩි වීම පිටවන තාප ප්‍රමාණය අඩුවීම කාර්යක්ෂමතාව වැඩි තාප වීම ප්‍රමාණය වැඩි වීම පිටවන තාප ප්‍රමාණය අඩු වීම නේද වැඩි වීම නේ අඩු වීම. ඒතර ඒ වගේ දේවල් අපිට වැඩි දක්වලා වීම. තියෙනවා නම් වෙනස්කම් තුනක් ලියන්න පුළුවන්. ඊකට මිල වැඩි වුණ නැහැ පුතා අඩු වුණා. අඩු වුණා. මිල අඩු අඩු වුණා. වුණා. මිල අඩු වුණා. මොකද මිල වැඩි වුණේ නැහැ. මිල පළවෙනි පහළ පරම්පරාව තමයි මිල ගොඩක් වැඩි වුණේ. දැන් අවසන් වෙන්නේ මිල ගොඩක් අඩුයි. ඔන්න එකෙන් තුනක් කියලා තියෙනවා නම් ඔබට ලකුණු තුනක් ලැබෙනවා. ඊකට ඒකේ දෙවෙනි කොටස ආදානය සැකසීම ප්‍රතිදානය යන මූලික ක්‍රියාවලීන්ගෙන් නිර්මාණය කළ ලැබු පරිගණක අද විට කටහඬ අත්අකුරු හඳුනා ගැනීම වැනි සංකීර්ණ කටයුතු සිදු කළ හැකි මට්ටමකට සංවර්ධනය වී පවතී. පරිගණකයේ විකාශනය වීමේදී පළමු දෙවන තෙවන හා සිව්වන පරම්පරාවේ පරිගණකයන්ට සාපේක්ෂව පස්වන පරම්පරාවේ පරිගණකයන්හි දක්න ලැබෙන ප්‍රබලතා දෙකක් සඳහන් කරන්න. උත්තරේ දීලා උත්තරේ අහන්න. කෘතිම බුද්ධිය කාලයකින් දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීම ඔව්. පාසුවෙන් මෙහා තවත් න්‍යායක වීම කෘතිම බුද්ධිය භාවිතය ඔව් අපිට මේක ඉහළ මට්ටමක පැවතීම අපිට මෙහෙම දාන්න පුළුවන් පළවෙනි එක අපි ගමු මෙහෙම එකක්. මොකද්ද? කෘතිම බුද්ධිය හා සම්බන්ධ උපාංග බිහිවීම කියලා දාන්න පුළුවන් එකක්. මොකද්ද? කෘතිම බුද්ධිය නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකට තමයි වැඩි අවධානයක් යොමු කරේ පස්වෙනි පරම්පරාව වෙනකොට කෘතිම බුද්ධිය හා සම්බන්ධ කාර්යයන් කරගත්තා කියන එක. අනිත් මේ මුඩ තියෙන එකකින් අපිට කැලලක් ගන්න පුළුවන්. කටහඬ සහ අත්තකුරු හඳුනා ගැනීම. දැන් character and voice and character recognizer තියෙනවා දැන් අපි පරිගණක කළ ගොඩක් දුරට නේද? අපි voice recognize කරගන්න පුළුවන්. කටහඬ අත්තකුරු හඳුනා ගැනීමට හැකිවන ආකාරයේ මෘදුකාංග බිහිවීම. ඊගාවට ඔන්න ඔය වගේ දෙකක් ලියා ගන්න තිබ්බනම් හරියටම හරි. තව මොනවද අපි කට්ටිය කිව්වේ? අන්තර්ජාල පහසුකම් අන්තර්ජාල පහසුකමද ගත්තොත් අපි පුතා හතරවෙනි පරම්පරාවේ අන්තර්ජාල කෘතිම බුද්ධිය හා සම්බන්ධ වැඩ කටයුතු කිරීම ඔව් ඒක ලියක මම කිව්වා. පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි වීම ඒකත් හතරවෙනි පරම්පරාව කෘතිම වෙනකොට බුද්ධිය හා සම්බන්ධ කටයුතු කිරීම ඒක අපි කිව්වා. කෘතිම බුද්ධිය දැන් මෙතන පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ පුතාලා. ඔය පහසුවෙන් එහා මෙහා ගෙනියන එක විදුලි බලය වැයවීම අඩු වෙන එක කාර්යක්ෂමතාවය වැඩි වීම කියන කතන්දර දැම්මොත් ඒක පස්වෙනි පරම්පරාවට ගැලපෙන්නේ නැතු වෙනවා. පස්වෙනි පරම්පරාවට ඒ ටික තිබ්බා. හැබැයි ඒවා හතරවෙනි පරම්පරාවේ තිබ්බා. ඒතර හතරවෙනි පරම්පරාවටත් වඩා වෙනස්කමක් දැන් මෙතන තියෙන්නේ පළමු දෙවන තෙවන සහ සිව්වන පරම්පරාවේ පරිගණකයන්ට සාපේක්ෂව පස්වන පරම්පරාවේ දක්න ලැබෙන ප්‍රබලතා. ඒතර පස්වෙනි පරම්පරාව වෙනකොට විතරක් ඒකට සුවිශේෂී වූ කරුණු තමයි දාන්න වෙන්නේ. ඉතින් හරි. එතකොට ඒක දාන්න අපි අර වගේ දෙයක් කටහඬ සහ අත්අකුරු හඳුනා ගැනීමට හැකි මෘදුකාංග බිහිවීම කියන එකක් දාගන්න පුළුවන්. අනිත් එක කෘතිම බුද්ධිය හා සම්බන්ධ පරිගණක සහ උපාංග බිහිවීම කියන එක වගේ දාගත්තා නම් මේ දෙක පස්වෙනි පරම්පරාවට විතරක් ආවේනික වූ ලක්ෂණ විදිහට තමයි අපි සලකන්නේ. එහෙම දාලා තියෙනවා නම් හරි. එතන පොඩ්ඩක් බලන්න ඔයාලගේ හරියටම නැත්තම් ඒකට ලකුණු දාගන්න එපා. මේ දෙක අනිවාර්යයි. මේ දෙක නැත්තම් ලියා ගන්න. සර් බහුමාධ්‍ය භාවිතය හරිද බහුමාධ්‍ය භාවිතයත් හතරවෙනි පරම්පරාව වෙනකොට තිබ්බා. පුතා හතරවෙනි පරම්පරාව කියන්නේ දැනට එච්චර සර් බහුමාධ්‍ය භාවිතය හරිද බහුමාධ්‍ය භාවිතය කියන එක පුතේ හතරවෙනි පරම්පරාවේ තිබ්බා. නේද? ඒක පස්වෙනි එකට ආදී විතරක් සුවිශේෂී එකක් නෙමෙයි. ඒතර අපිට එතනින් දක්වන්න තියෙන මම අර කිව්වා වගේ කතන්දර දෙකක් තමයි තියෙන්නේ. දැන් මේ වෙනකොට දැන් ඔය නැනෝ තාක්ෂණයේ භාවිතය කියන එක දැම්මොත් ඒක පස්වෙනි පරම්පරාවට අදාළයි. නේද? නැනෝ තාක්ෂණයේ භාවිතය දැන් ටික ටික නැනෝ තාක්ෂණයේ සම්බන්ධ උපාංග බිහිවීම. නේද? ඒ වගේ දේවල් දැන් පස්වෙනි පරම්පරාවට ආවෙනිකයි. අන්න ඒ වගේ පස්වෙනි පරම්පරාවට විතරක් සුවිශේෂී ලක්ෂණ විතරක් කියලා තිබුත් විතරක් ලකුණු දාගන්න. එහෙම නැතුව තමන් අතින් වැරදිලා හතරවෙනි පරම්පරාවේවම නැවතිලා තිබ්බොත් එහෙම මේකට ලකුණු දාගන්න එපා. ඒක පොඩ්ඩක් හදාගන්න. හරි. එහෙනම් දැන් බලන්න අර අයන්නයි ආයන්නයි දෙකම එකතු කරලා ඔබට ලකුණු 10න් කීයක් ලැබුණාද කියලා මෙතනින් දාලා රවුම් කරගන්න.
ඒ අපි කතා කරේ තුන්වෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ අපි කතා කරමු. 4. ඉඩෝරගම මහාවිද්‍යාලයේ මේ දවස්වල වහින්න නැතුවද නේද? ඉඩෝරගම මහාවිද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයේ ඇති පරිගණක 10 එකිනෙකට සම්බන්ධ කරමින් පරිගණක ජාලයක් ගොඩනැගීමට පරිගණක විද්‍යාගාරයේ බහර ගුරුතුමියට අවශ්‍ය වී ඇත. මොනවාද පුතා යාට අවශ්‍ය වෙලා තියෙන්නේ? කම්පියුටර් ලැබ් එකේ තියෙනවා කම්පියුටර් 10ක්. ඒවා එකට එකට සම්බන්ධ කරලා නෙට්වර්ක් එකක් හදා ගන්න ඕනලු ටීචර්. මේ ළමයින්ට උගන්වන්න. දැන් ආනා ඒකට අයන්නේ කොටසේ පළවෙනි ප්‍රශ්නේ. පරිගණක ජාල වර්ග 3 නම් කර ඒ අතුරින් ඉඩෝරගම මහාවිද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය සඳහා වඩාත් උචිත පරිගණක ජාල වර්ගය නම් කර. මොනවද පුතා පරිගණක ජාල වර්ග 3? මෙතන ජාල වර්ග 3 කියන්නේ ටොපොලොජි ගැන නෙමෙයි අහන්නේ. මොනවාද? LAN MAN WAN. එතකොට LAN MAN WAN කියන වර්ග තුනක් තමයි අපිට මෙතන දාන්න තියෙන්නේ. ටොපොලොජි නෙමෙයි අහන්නේ. ඊට ඒ අතර ඉඩෝරගම මහාවිද්‍යාලයේ පරිගණක සඳහා වඩාත් උචිත පරිගණක ජාල වර්ගය මොකක්ද? දැන් ඉඩෝරගම එකට දාන්නේ LAN එකක්ද MAN එකක්ද WAN එකක්ද? LAN එකක්. local area network එකක්. LAN ජාලයක් නේද? LAN network එකක්. අපි දන්නවා LAN MAN WAN කියලා තුනක් තියෙනවා. LAN කියන්නේ ගොඩනැගිල්ලක් තුල තියෙන පරිගණක ජාල ගත කිරීම. MAN කියන්නේ පරිගණක ජාල ගොඩනැගිලි වල තියෙන පරිගණක ජාල ගණනාවක් නගරාන්තරව නේද තියෙන පරිගණක ජාල ගණනාවක් එකට සම්බන්ධ කරලා සකස් කරන ජාලයක්. WAN කියලා කියන්නේ ඒ වගේ LAN MAN ජාල විශාල ප්‍රමාණයක් එකට එකතු වෙලා සකස් කරන ජාලයක් WAN එකක්. ඒතර මේ ගත්තොත් ඉඩෝරගම මහාවිද්‍යාලයේ මේ පරිගණක විද්‍යාගාරයේ මේ කම්පියුටර් ලැබ් එක ගොඩනැගිල්ලක් තුල හැදෙන්නේ. ඒ නිසා මේක LAN එකක් තමයි ගැලපෙන්නේ කියලා මෙතන දාන්න. එතකොට මොකද්ද? ලකුණු එකක් හම්බ වෙනවා මේකට. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා අපෙන් ඉහත ජාලය තුල පරිගණක එකිනෙකට සම්බන්ධ කිරීමට ජාල කරන නාභියට වඩා ජාල කරන ස්විචයේ සුදුසු බව ගුරුතුමිය පවසයි. ටීචර් කියනවා මේ හබ් එකට වැඩිය ස්විච් එක හොඳයි කියලා. එසේ පැවසීමට හේතු කරුණක් ක්‍රියා දක්වන්න. දැන් ටීචර් එහෙම කියන්න හේතුණු කරුණු තුනක් තියෙනවා. මේක එකක් කියමු අපි. මතකයි වලට නෙට්වර්ක් ගැන කතා කරද්දී අපි නාභියයි ස්විච් එකයි නේද වෙනම අරගෙන ඒකේ වෙනස්කම් අපි කතා කරා. මොකද්ද පුතා ඒකට හේතු වෙච්ච කරුණක් කියන්නේ? පරිගණක අනන්‍යතාවය. ඔව්. ස්විච් එකේ දත්ත සම්ප්‍රේෂණ වේගය වැඩි. දත්ත සම්ප්‍රේෂණ වේගය වැඩි ස්විච් එකේ අරට වඩා. එහෙනම් අපි කියනවා නාභියට වඩා ස්විචේහි දත්ත සම්ප්‍රේෂණ වේගය වැඩි වී. ඊගාවට ස්විචේහි පරිගණක අනන්‍යව ස්විචේ මගින් ජාලයට සම්බන්ධ පරිගණක අනන්‍යව හඳුනාගත හැකි වී. ඊකට තව එකක් දාන්න පුළුවන් ස්විචේහි දත්ත සම්ප්‍රේෂණය මොකද්ද? half duplex ද full duplex ද? මොකද්ද අපි කිව්වේ? half duplex නේ full duplex. සරි. half duplex කියන්නේ hub එකේ. hub එකේහි මොකද්ද අපි කියන්නේ? මේ දත්ත සම්ප්‍රේෂණය ඒකපත අර්ධ දීපත පූර්ණ දීපත නේද? අපිට කියන්න පුළුවන් hub එකේහි දත්ත සම්ප්‍රේෂණය අර්ධ දීපත වන අතර ස්විච් එකේහි දත්ත සම්ප්‍රේෂණය පූර්ණ දීපත වේ කියලා. ඒකත් අපිට දාන්න පුළුවන්. ඉතින් මොකක් හරි එක කරුණයි ලියන්න තියෙන. ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. ඊගාට පරිගණක ජාල ස්ථල වර්ග 4ක් නම් කරමින් ස්ථල ආකාර දෙකක් අඳින්න. පුළුවන් මොනවද 4ක්? මොනවද 4? 4ක් නම් කරන්නලු. මොනවද අපි ටොපොලොජි තියෙන්නේ? බස් ටොපොලොජි දාන්න පුළුවන්. තව රින් topology ඊගාවට ස්ටාර් තරු ආකාරය. තව ට්‍රී. mesh තව මෙෂ් වල ගොඩක් තියෙනවා දන්නවනේ අපි දැන්. ඒකෙන් දැන් mesh දාන්න topology ඒකෙන් දෙකක් අඳින්න ඕනේ. ඉතින් අපිට බස් එක අඳින්න පුළුවන් මේ වගේ. තනි ලයින් එකක් ගිහිල්ලා ඒ ලයින් එකට පරිගණක සම්බන්ධ වෙලා තියෙන එකක් මොනවා හරි කරනවා. මේ බස්. අනිත් එක මොකද්ද? මේ මොකද්ද? ස්ටාර්. මේක බස් topology මේක ස්ටාර් කියලා ලියන. මේ වගේ දෙකක් හරියට ලියලා තියෙනවා නම් ඇඳලා තියෙනවා නම් ඔබට සම්පූර්ණ ලකුණ හම්බ වෙනවා. ඒකට දාන්න ලකුණු දෙකක් 4ක් නම් කරලා තියෙනවා නම් විතරක් එක ලකුණයි හම්බෙන්නේ.
ස්ථල වර්ග ආකාර දෙකක් ඇඳලා තියෙනවා නම් තව ලකුණක් හම්බ වෙනවා ලකුණු දෙකයි. දැන් ඔන්න තවත් ප්‍රශ්නයක් අහනවා ඒකේ ආ කොටස. පහත රූප සටහන ඇසුරෙන් පිළිතුරු සපයන ඕන රූප සටහනක් තියෙනවා. බලන්න ඔයාලට පේනවා රූප සටහන. ඉන්ටර්නෙට් කියලා එකක් තියෙනවා. ඒකට A කියලා එකක් තියෙනවා. ඊකට තව මේවා එකක් තියෙනවා. නේද? ඊට පස්සේ මෙතනින් ආයේ උපකරණයකට සම්බන්ධ වෙලා දැන් අපෙන් අහනවා ඉහත රූප සටහනෙහි A B C E D නෑ නේද? A B C E ලෙස දක්වා ඇති උපාංග නම් කරත් මොනවා පුතා A මොඩම මොඩම් එක හරි B එක ෆයර්වෝල් මාර්ගකය B එක ෆයර්වෝල් පුතා මේ ගිනි පවුර මතකද අපි කිව්වා B කියන්නේ මොකද්ද ෆයර්වෝල් එක ගිනි පවුර කියලා අපි කිව්වේ මේ A කියන්නේ මොඩම් එක ඊගාවට 100කට එන්නේ ෆයර්වෝල් එකෙන් පස්සේ 100කට එන්නේ මාර්ගකේ නැත්තම් රවුටර් එක ඊගාවට E කියන්නේ මොකද්ද මෙතන සර්වර් නැත්තම් සේවා යෝජක පරිගණකේ අන්න A කියන්නේ මොඩම් එක B එක ෆයර්වෝල් එක C එක රවුටර් එක E කියන්නේ සර්වර් එක නැත්තම් අපි කියනවා සේවා යෝජක පරිගණකය right අපෙන් අහන ඊළඟ ප්‍රශ්නේ පරිගණක ජාලය තුල ඒහි කාර්ය පැහැදිලි කරන්න පුතා මොඩම් එකේ කාරණාව මොකක්ද කරන්නේ මොඩම් එක මොකද කරන්නේ ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවටත් අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවටත් පත් කිරී. මොකද පුතා කරන්නේ? රවුටර් එක කරන්නේ මොකද මේ අපේ මොඩම් එක කරන වැඩි නේද? අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට ඇනලොග් ඩිජිටල් කරනවා ඩිජිටල් ඇනලොග් ප්‍රතිසම සංඥා අංකිත බවටත් අංකිත සංඥා ප්‍රතිසම බවටත් පත් කිරීම. හරියටම හරි. දැන් එහෙනම් පරිගණක ඊළඟ පරිගණක ජාලයක වාසි දෙකක් හා අවාසි දෙකක් ලියන ලකුණු දෙකක් හම් වෙනවා. වාසි දෙකක් නේද? පරිගණක අතර දත්ත හුමාරු කරන්න පුළුවන්. ප්‍රතිසම බවට. ඔව් සම්පත් පොදුවේ භාවිතා කරන්න පුළුවන්. ඊගාවට මොනවද? අඩු ඉඩ බඩාව මධ්‍යගත පාලනය ඩිජිටල් ඇනලොග් බවට ඇනලොග් ඩිජිටල් මධ්‍යගතව පාලනය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වාසි හැටියට ගන්න පුළුවන්. මොනවද අවාසි වෙන්නේ එතකොට? දත්ත සඳහා අඩු ආරක්ෂාව අඩු වීම. ඊගාවට නඩත්තු ගැටලු නේද? නඩත්තු කරන පරිගණක දෝෂ ඊගාවට දෝෂ ආපුහාම දෝෂ නිරාකරණය සම්බන්ධ ගැටලු. පුහුණු අවශ්‍යතා නේද? ආරක්ෂාව සම්බන්ධ ගැටලු. මේ වගේ දේවල් අපිට අවාසි හැටියට දාන්න පුළුවන්. මෙහෙම දාලා තියෙනවා නම් පරිගණක ජාලයක වාසි දෙකකුයි අවාසි දෙකකුයි නිවැරදිව ලියලා තියෙනවා. ඔබට ලකුණු දෙකක් හම්බ වෙනවා. හරිද? එහෙනම් ඒ අනුව ඔයාලට ප්‍රශ්නාංක 4 කොච්චරක් ලකුණු හම්බුණාද කියලා ලකුණු 10න් කීයද කියලා දාන්න. ලියලා තියෙනක. ඒ ටික වෙනම එකතු කරන්න. 14 ප්‍රශ්නේ වෙනම එකතු කරන්න. right. අපි එනවා ඊළඟට මේ ප්‍රශ්නේ ලියලා තියෙනවා නම් විතරක් ඈ. පස්වෙනි ප්‍රශ්නේ. සංඛ්‍යා පද්ධතියක භාවිතා කරන ඉලක්කම් සංඛ්‍යාව අනුව එහි පාදක අගයේ තීරණය වේ. ඒ ඇසුරෙන් පහත වගුව සම්පූර්ණ කරන්න මේ නම්බර් සිස්ටම් ගැටලුවක් මේ තියෙන්නේ. සංඛ්‍යා පද්ධතියක භාවිතා කරන ඉලක්කම් සංඛ්‍යාව අනුව එහි පාදක අගය තීරණය වේ. ඒ ඇසුරෙන් පහත වගුව සම්පූර්ණ කරන්න. සංඛ්‍යා පද්ධතියක පාදක අගය දෙක නම් හඳුනා ගන්න පුළුවන්. සංඛ්‍යා පද්ධතිය තුළ භාවිතාන උපරිම සංඛ්‍යාංකය මොකක්ද? 1. හොඳයි. ඊගාවට පාදක අගය මෙතන තියෙන්න ඕනේ කීයද? අපි ඉගෙන ගත්ත අනිත් එක. 8 නම් මේකේ 7යි. 10 නම් උපරිම සංඛ්‍යාව 9 16 නම් 15 16 නම් 15. මෙන්න මේ ටික පුරවලා තිබ්බනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. භාගේ ගන්න එකකට. නේද? ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒ දෙක ඇවිල්ලා තියෙනවා නම් ඒ ටික දාගන්න. right. අපි ඊළඟට එනවා. රවින්දු තමාට අවශ්‍ය ප්‍රශ්නෝත්තර පොතක් මිලදී ගැනීම සඳහා තම මවගෙන් රුපියල් 500ක මුදලක් ඉල්ලා ගත්තේ.
ප්‍රශ්නෝත්තර පොතේ මිල රුපියල් 606යි 8 පාදයෙන් දාලා තියෙනවා. ඌ අතරෙහි ඉතිරි මුදලින් රුපියල් F16 බැගින් වූ පෑන් දෙකක් මිලදී ගන්නා ලදී. ප්‍රශ්නෝත්තර පොතේ මිල දශම සංඛ්‍යාවක් ලෙස දක්වන්න. ප්‍රශ්නෝත්තර පොතේ මිල රුපියල් 606ක් නම් 606 අපි මොකද කරන්න ඕනේ පුතා? 606 8 පාදයේ සංඛ්‍යාවක් තියෙනවා. 606 8 පාදයේ සංඛ්‍යාවක් තියෙනවා. මේක මොකද්ද කරන්න ඕනේ අපි 10 පාදයට පරිවර්තනය කරන්න. 8 පාදයේ සංඛ්‍යාවත් 10 පාදයට පරිවර්තනය කිරීම සඳහා මොකද්ද අපි කරන්නේ? සංඛ්‍යාවේ ස්ථානියගේ අදාළ සංඛ්‍යාංකයෙන් ගුණ කර ලැබෙන පිළිතුරු සියල්ල එකට එකතු කිරීම. මතකද ක්‍රමය? එහෙනම් මේක ස්ථානියගේ අපි ගන්නවා 8.81 8.2 ස්ථානියගේ 1 8 64 එමනේ දෙන්නේ 606. ඔව්. දැන් එහෙනම් මොකද්ද අපි කරන්නේ ඊළඟට? මොකද්ද අපි කරන්නේ? 6 වරක් 1 6යි. 8 වරක් බිඳුව බිඳුවයි. එක තුනක් කැපෙන්නේ නැහැ. ඔව් සර්. ඊගාවට 64 වරක් 6 කීයද ආවේ උත්තරේ? 384. 384යි. 384යි. 384යි 6යි. 390යි. උත්තරේ 390යි 10. එහෙනම් මේ වගේ ගාන හදලා තමයි උත්තරේ දාන්න ඕනේ. කීයද උත්තරේ හැටියට ලැබෙන්නේ? 390යි 10. ප්‍රශ්නෝත්තර පොතේ මිල දශම සංඛ්‍යාවක් ලෙස දක්වන්න. එහෙනම් ගාන හදලා උත්තරේ හොයුවොත් 390යි කියලා උත්තරය ඇවිල්ලා තියෙනවා. ලකුණු දෙකක් හම්බ වෙනවා එයාලට. ඊළඟට ප්‍රශ්නෝත්තර පොත සහ පෑන් දෙක සඳහා ඔහුට වැය වූ මුළු මුදල දශම සංඛ්‍යාවක් ලෙස දක්වන්න. ප්‍රශ්නෝත්තර පොතේ පොත සහ පෑන් දෙක සඳහා ඔයාලට වැය වූ මුළු මුදල දශම සංඛ්‍යාවක් ලෙස දක්වන්න. එහෙනම් ප්‍රශ්නෝත්තර පොතේ 390ක් කියන හරි. එක පෑනක් කීයද පුතා? 15. එකක් ගත්තා. F16 බැගින් වූ පෑන් දෙන 15යි. 15යි 15යි කීයද? 30යි. නේද? 15යි 15යි මෙතන කීයක් එනවද? 30ක් එනවා. අර 390ට කීයද එකතු වෙන්න ඕනේ තව? 30ක්. 30ක්. 390ට 30ක් එකතු වුණාම කීයද? 420යි. 420 ඇවිල්ලා තිබ්බා නම් ලකුණු දෙකක් ඔබට ලැබෙනවා. එම මිලදී ගැනීම වලින් පසු ඔහුට ඉතිරි මුදල ද්විමය අගයක් ලෙස නිරූපණය කරනවා. ඉතිරි මුදල කීයද පුතා? 500ක් දුන්නා නම් 420ක් ගියාම කීයද? රුපියල් 80යි. එහෙනම් 80 මොකද්ද? මොන සංඛ්‍යාවක්ද දක්වන්න ඕනේ? ද්විමය අගයක් විදිහට දක්වන්න ඕනේ. එහෙනම් අපි 80 දෙකේ පාදයේ සංඛ්‍යාවක්ද දක්වන්න දෙකෙන් බෙදාගෙන යනවා. 40යි ඉතිරි බිඳුවයි ද්විමය සංඛ්‍යාවක් බව. 20යි ඉතිරි බිඳුවයි 10යි ඉතිරි බිඳුවයි 5යි ඉතිරි බිඳුවයි ඊළඟ මොකක්ද? 5ට දෙකේව 2යි ඉතිරි 1යි 2ට දෙකේවා 1යි ඉතිරි බිඳුවයි 1ට දෙකේවා බිඳුවයි ඉතිරි 1යි. උත්තරේ හැටියට එන්නේ මොකද්ද? 1.1 බිඳුව 2යි ඉතිරි 1යි. right. මේ උත්තරය ආවද? ආවද පුතාලා උත්තරේ? 80යි. ඔව් සර්. හරි. බිඳුව 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 බිඳුව. හරි හරි. right. 1.0 වෙලා තියෙනවා නම් ලකුණු එකක් හම්බ වෙනවා ඔයාලට. ඔව්. right. ඊළඟට අපි ඒකේ හතරවෙනි ප්‍රශ්නෙට යනවා. අවසන්. මෙම වගුව පිටපත් කරගෙන පහසුදාන සංඛ්‍යාවන්හි MSD සහ LSD ලියා දක්වන්න. ඔන්න මේක ඔයාලා පිටපත් කරගෙන මේක MSD LSD ලියන්න ඕන. අපි කතා කරා නේද? MSD LSD ගැන. එතකොට ඔයාලට මේක තේරෙන්න ඕන. බලන්න 31 31ෙහි වැඩිම වෙසසි අගය කීයද පුතා? 3. ඔව් සර්. 3. අඩුම වෙසසි අගය 1. ඊගාට 12.5.0.0ෙහි MSD කීයද? 1. 1. LSD කීයද? 1. 5.
ඊගාවට 0.0.02 MSD කීයද? පහ මෙතන 3. 3 LSD එක කීයද? 2 හරි. ඔන්න ඔහොම දාලා තියෙනවා නම් ඔබට ලකුණු 3ක් ලැබෙනවා. හරියට MSD එකයි LSD එකයි දක්වලා තියෙනවා. මේ වගේ අභ්‍යාස ගොඩාරියක් අපි කරානේ. 1 ඔව්. ගොඩාක් 5 right. 3 ඊගා 6 වෙනි ප්‍රශ්නෙට අපි යමු. පහත A සිට E දක්වා සඳහන් කර ඇති වගන්ති දෙක. සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. 3 මේක සත්‍යද නැත්නම් අසත්‍යද කියලා දක්වන්න ඕන. එහෙනම් බලන්න 6 වෙනි ප්‍රශ්නේ. 2 යම් සංඛ්‍යා පද්ධතියක පාදකාගය එන්නම් එමගින් නිරූපණය කළ හැකි උපරිම සංඛ්‍යාංකය n වලට එකක් එකතු කරපුවාම ලැබෙන සංඛ්‍යාව වේ. ඒ කියන්නේ පාදකාගය එන්නම් අපි n කියන්නේ 2 කියලා ගමුකෝ. හරිද? එමගින් නිරූපණය කළ හැකි උපරිම සංඛ්‍යාව එනම් මේ දෙකට තව එකක් එකතු කරපුවාම තියෙන අගයලු. පාදකාගය 2 නම් උපරිම සංඛ්‍යාව 3ද? නෑ නේද? මේ කියන කතන්දරේ මම මේ ඇඳලා පෙන්නනවා. එහෙනම් මේ ප්‍රකාශය හරිද පුතා? වැරදි. මේකේ n-1 කියලා n අඩු කිරීම එක කියලා දාලා තිබ්බා. එතකොට හරි n අඩු කිරීම එක කියලා දාලා තිබ්බා නම් මේ කතන්දරේ හරි. දැන් මේක n එකතු කිරීම එක කියලා දෙන. ඒ කියන්නේ පාදකගේ n n එකතු කිරීම එක නෙමෙයි n අඩු කිරීම එක තමයි හරි එක එන්න ඕනේ. මේක වැරදි. අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය අඩංගු ඕනෑම ඉලක්කමක් ද්විමේ සංඛ්‍යාංක 3ක් භාවිතා කරමින් නිරූපණය කළ හැකියි. අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය අඩංගු ඕනෑම ඉලක්කමක් ද්විමේ සංඛ්‍යාංක 3ක් භාවිතා කරමින් නිරූපණය කරන්න පුළුවන්. මොකද එකඟද ඒක? හරි ඔව් අපි අෂ්ටම සංඛ්‍යාවේ බිඳුව නිරූපණය කරන්න පුළුවන් 0.0.0 7 නිරූපණය කරන්න පුළුවන් 1.1 පුළුවන් නෙවන එකක් නේද 0.7 දක්වා විතරනේ තියෙන ඉලක්කම් කතන්දරේ හරියද කොට නේද ඒ ප්‍රකාශය හරි අපි ඊළඟට ද්විමය අෂ්ටමය හා දශමය හා ෂඩ්දශමය යන සංඛ්‍යා පද්ධතීන් හතරේදී පොදුවේ භාවිතා වන ඉලක්කම් ඇත්තේ දෙකක් පමණි බලන්න මේ කතන්දරේ හරියද කියලා ද්විමය අෂ්ටමය දශමය හා ෂඩ්දශමය මේ ඔක්කොටම පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් ඉලක්කම් තියෙන්නේ දෙකයිලු එකක් බිංදුව අනිත් එක එක ඔය දෙක විතරයි නේ තියෙන්නේ ඔව් සර් අංක දෙක හැම ගත්තොත් ද්විමයකේ පාවිච්චි වෙන්නේ බිංදුවයි එකයි විතරයි ඒ ප්‍රකාශය හරියි ASCII කේත ක්‍රමයේදී නිරූපණය කළ හැකි අනුලක්ෂණ ගණන EBCDIC කේත ක්‍රමයේදී නිරූපණය කළ හැකි අනුලක්ෂණ ගණනට වඩා වැඩිය. ඒක වැරදි. ASCII එකේ 128යි පුළුවන්. EBCDIC එකේ කීයක් පුළුවන්? 256. එතකොට මේක කියන්නේ ASCII එක වැඩි කියලානේ කියන්නේ. ASCII එක වැඩි කියලා කියන නිසා මේ ප්‍රකාශය වැරදි. අනිත් පැත්තට තිබ්බනම් ඔන්න හරියන්න තිබ්බා. සිංහල දෙමළ භාෂාවල අක්ෂර නිරූපණය සඳහා යුනිකේත ක්‍රමය භාවිතා කළ හැකිය. හරි ඒක හරි. මෙන්න මෙහෙම තියෙනවා නම් ඔබේ පිළිතුරු පළවෙනි එක වැරදි, දෙවෙනි එක හරි, තුන්වෙනි එක හරි, හතරවෙනි එක වැරදි, පස්වෙනි එක හරි. මොහොම තියෙන අපිට ලකුණු 5ක් ලැබෙනවා. 6 වෙනි ප්‍රශ්නේ සඳහා ලකුණු 5ක් ලැබෙනවා. බලන්න ලකුණු 5 අරගෙන තියෙන කියලා. ඒකේ ලකුණු ටික දාගන්න. අපි යනවා ඊළඟ එකට. ඒකේ ආ කොටස. පරිගණකයේ භාවිතා කරන එක් එක් කේත ක්‍රමයන්හි දී භාවිතා කරන බිටු ගණන අනුව නිරූපණය කළ හැකි අනුලක්ෂණ ගණන තීරණය වේ. ඒ සැලකිල්ලට ගනිමින් පහත වගුව සම්පූර්ණ කරන්න. BCD කේත ක්‍රමයේ බිටු ගණන කීයද පුතා? 4යි 4යි. අනුලක්ෂණ කීයක් පුළුවන් වුණාද? 16ක් පුළුවන් වුණා. පාවිච්චි කරේ කීයද? 15යි 15යි.
16ක් පුළුවන් වුණා පාවිච්චි කරේ 10යි. 0.9 දක්වා සංඛ්‍යා නිරූපණය කරන්න විතරයි. ඊගාට ASCII කේත ක්‍රමයේ බිට් කීයක් ගත්තද? ASCII කේත ක්‍රමයේදී බිට් කීයක් ගත්තද? 7යි. අනුලක්ෂණ කීයක් නිරූපණය කරාද? 128ක්. EBCD IC එකේ බිට් කීයක් ගත්තද? 8ක්. කීයක් නිරූපණය කරන්න පුළුවන් වුණාද? 256ක්. 256. යුනිකෝඩ් කේතන බිට් කීයක් ගත්තද? 16ක්. 16යි කියන්න පුළුවන්. ඕනම් බයිට් ගණන දාන්න පුළුවන්. අනුලක්ෂණ කීයද? 65536ක් අනුලක්ෂණ නිරූපණය කරනවා. මේ chart එක හරියට පුරවලා තියෙනවා නම් ඔබට ලකුණු 4ක් හම්බ වෙනවා. මේ කේත ක්‍රම සම්බන්ධව පොඩි සමරි එකක් මේ තියෙන්නේ. ලකුණු 4ක් ඔබට හම්බ වෙනවා. විභාගෙට මේ වගේ දේවල් එන්න පුළුවන් කියලා මම කිව්වා. ඉන්න පළවෙනි වාර පරීක්ෂණයට ආවා නේද? right ලකුණු 4ක් කියලා තියෙන ලකුණු 4 දාගන්න. ඔන්න ඊළඟ එකට යනවා. ASCII කේත ක්‍රමේදී D නිරූපණය සඳහා 1.3 1.3 කේතය භාවිතා වන්නේ නම් F අනුලක්ෂණය ASCII කේත ක්‍රමයෙන් දක්වන්න. D වල ගාන 1.3 1.2 නම් F වලට භාවිතා කරන ASCII කේත ක්‍රමයෙන් දක්වන්න. මොකක්ද අපි කරන්නේ? 1.3 1.2යි D. D කියන්නේ 1.3යි 1.2 නම් F කියන්නේ කීයද කියලානේ අපෙන් අහන්නේ. මොකද පුතා අපි කරන්නේ D සිට F දක්වා ගණන් කරනවා. A B C D නේ. E F කීයද පුතා මේ අතර තියෙන පරතරය? 2යි. 2යි කියන්නේ කීයද බයිනරි වලින්? 1.0යි. 0.1. 1.0ක් අපි මේකට එකතු කරනවා. 0.0 0.1 1යි මෙතනත් 1.0 F නිරූපණය කිරීම දා පාවිච්චි කරන්නේ මොකද්ද පුතා? 1.3යි 1.1 වෙන්න මෙහෙම ගාන හදලා උත්තරේ දක්වන්න. 1.3යි 1.1 කියලා දාලා තියෙනවා නම් ඔබට හම්බ වෙනවා ලකුණු 1ක්. ඔන්න ඊගාට 7 වෙනි ප්‍රශ්නේ නේද? මම හිතන්නේ 7 වෙනි ප්‍රශ්නේ කවුරුත් තෝරගන්නේ නැතුව ඉතින් අපි කමයි උත්තර දෙමු මොකට ඈ. 7.1 තොරතුරු හා sannivedana තාක්ෂණයේ විෂය හැදෑරීම මගින් වර්තමාන සමාජය තුළ පුද්ගලයෙකුට ළඟා කරගත හැකි ප්‍රයෝජන දෙකක් දක්වන්න. ඉතින් මේකට විවිධ හේතු විවිධ උත්තර වලට එන්න පුළුවන්. මොනවාද වර්තමාන සමාජයේ තුළ පුද්ගලයෙකුට මේ ICT ඉගෙන ගත්තාම තියෙන එක වාසියක් කියන්නකෝ. සමාජයේ උසස් රැකියාවකට ඇතුළත් වීමේ පහසුව. සමාජය තුළ උසස්යි සම්මත රැකියාව කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊගාවට එදිනෙදා වැඩ කටයුතු තාක්ෂණය ඔස්සේ විසඳ ගන්න පුළුවන් වෙනවා නේද? නේද? එදිනෙදා වැඩ කටයුතු තාක්ෂණය ඉගෙන ගත්ත නිසා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න හින්දා එයාට එයාගේ එදිනෙදා වැඩ කටයුතු කරන්න පහසු වෙනවා. නේද? මේ දවස්වල එහෙම ඔය Zoom ගැන දන්නේ නැති කට්ටිය ඉන්නකොට නේද? ICT ගැන පොඩ්ඩක් හරි ඉගෙන ගත්ත කෙනා කාගෙන්වත් අහලා ඉන්නේ නැහැ. තමන්ගේ වැඩේ තමන්ට කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් හොඳම අවස්ථාව තමයි මේ පහුගිය කාලේ කොච්චර දුරට මේ තාක්ෂණයේ සමාජයට කොච්චර තනි පුද්ගලයෙක් හැටියට කොච්චර වැදගත් වුණාද කියන එක. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා ICT වල වටිනාකම්. ඒ අතර ගැළපෙන දෙකක් වෙලා ලියලා තියෙනවා ලකුණු දෙකක් හම්බ වෙනවා. කිසියම් ආයතනයක කාර්යභාරයන් පරිගණකගත කිරීම මගින් ලබාගත හැකි වාසි දෙකක්. ආයතනයක් පරිගණකගත කරපුවම තියෙන වාසි දෙකක් තියෙනවා. මොකක්ද? කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. නේද? කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඊගාට තාම මොකද? කාලය ඉතිරි වෙනවා. කාලය ඉතිරි වෙනවා. ආයතනික තොරතුරු වලට වැඩි ආරක්ෂාවක් ලැබීම. පුතා හපෝ කියන්නේ එක? ආයතනික තොරතුරු වලට වැඩි ආරක්ෂාවක් ලැබීම. ආයතනික තොරතුරු වල ආරක්ෂාව වැඩි වීම. බොහොම හොඳයි. හොඳ උත්තරයක් ඒක. ආරක්ෂාව වැඩි වීම. සේවක සංඛ්‍යාව ගැන මොකක්ද කියන්නේ? අඩු සේවක සංඛ්‍යාව ප්‍රමාණවත් වීම. නැද්ද කතන්දරේ? සේවකයෙකුට ගොඩ ඕනේ නැහැ කම්පියුටරෙන් හදනකොට. නේද? අඩු සේවක සංඛ්‍යාවක් ප්‍රමාණවත් වීම. දැන් මේ වගේ දේවල් දාන්න පුළුවන්. ඊළඟට තමයි වගේ දෙකක් තියෙන ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟ පරිගණකයක් මිලදී ගැනීමේදී අවධානයට ලක් කළ යුතු කරුණු දෙකක් ලියන්න. කම්පියුටරයක් අපි මිලදී ගන්නකොට අවධානය ලක් කරන්න ඕන කරුණු මොනවද පුතා? පරිගණක වේගය. පරිගණකයේ වේගය ගැන සලකන්න වෙනවා. ඒ කියන්නේ දත්ත සකස් කිරීමේ ප්‍රොසෙසින් ස්පීඩ් එක.
ඊගාවට මිල අපිට දරන්න පුළුවන් මිලක්ද නේද? මිල පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට තව මොකක්ද? බ්‍රෑන්ඩ් එක. පරිගණකයේ බ්‍රෑන්ඩ් එක. පරිගණකයේ බ්‍රෑන්ඩ් එක ගැන බ්‍රෑන්ඩ් එක කියලා කියන්නේ ඒකේ මොකක්ද සන්නාමය නම නේද? ඒකේ තියෙන මොකක්ද මේ හොඳ ජනප්‍රිය මාධ්‍යයක්ද ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්ද ඒ කියලා අපි ඒක දැනගන්න වෙනවා. නැත්තම් සමහර අවස්ථා තියෙනවා සමහර පරිගණක නමක්වත් නැති ඒවා තියෙනවා. අද අරන් ගිහිල්ලා තාත්තියෙන් විතර සවුත් වෙන ඒවා තියෙනවා. ඒ වගේ ඒවා වෙන්න පුළුවන්. ඒ නිසා බ්‍රෑන්ඩ් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මිල ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වගකීම් කාලය පිළිබඳ අනිවාර්යෙන් හිතන්න ඕනේ. මොකද පුතා අනිත් එක කොච්චර වගකීමක් මෙයාලා දෙනවද අපි ගත්තට පස්සේ. වගකීම් කාලය. ඔන්න ඒ වගේ දේවල් වලින් දෙකක් දාලා තියෙනවා නම් හරි. පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් අන්තර්ජාලය මගින් ලබාගත හැකි වාසි දෙකක් ලියන්න. අධ්‍යාපන කටයුතු වලට සහාය කර ගැනීම. අධ්‍යාපන කටයුතු පහසු කරගත හැකි වීම. තව විෂය කරුණු සොයා ගැනීම. විෂය කරුණු සොයාගත හැකි වීම. දැන් මේ දවස්වල මේ කරන්නේ නේද? අන්තර්ජාලය හරහා ඩිස්ටන්ස් ලර්නින් නේද? දුරස්ථ අධ්‍යාපනය නේද? ඩිස්ටන්ස් ලර්නින් නැත්නම් දුරස්ථ අධ්‍යාපනික කටයුතු සිදු කරගත හැකි වීම. ඒවා දාන්න පුළුවන් අපිට. නේද? ඒ වගේ දේවල් අන්තර්ජාලයෙන් මගින්. රයිට්. ඔය වගේ දේවල් දාන්න පුළුවන්. ඊට පස්වෙනි ප්‍රශ්නේ ලකුණු දෙකක් හම්බ වෙනවා. වර්තමාන ලෝකයේ කතා බහට ලක්වන ජනප්‍රිය පරිගණක නිෂ්පාදන සමාගම් දෙකක් නම් කරන්න. මොනවාද? Apple සමාගම සහ Intel. නැත්තම් Microsoft කිව්වත් කමක් නැහැ Intel. Apple සමාගම සහ Intel. Microsoft ලගේ Bill Gates ගේ සමාගම තමයි Intel. නේද? මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙනවා. AMD තියෙනවා තව. නේද? AMD. හරි. එහෙනම් මම හිතන්නේ ප්‍රශ්න 4ටම උත්තර දීපු කට්ටියත් ඇති. ප්‍රශ්න 5ට වඩා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට ප්‍රශ්න 5ට වඩා වැඩියෙන් උත්තර දීලා තියෙනවා නම් දැන් ලකුණු ටික ඔක්කොම 7 වෙනි ප්‍රශ්නටත් දා ලකුණු කොච්චරද කියලා දාගෙන රවුන්ඩ් කරගන්න. ඒ ලකුණු 7ක් තියෙනට ඇතර පළවෙනි පත්‍රයේ ලකුණු පළවෙනි ප්‍රශ්නේ ලකුණු අනිවාර්යයෙන්ම එකතු වෙනවා. පළවෙනි ප්‍රශ්නේ ලකුණු අනිවාර්යයෙන්ම එකතු වෙනවා. ඒතර අපි ගත්තොත් එහෙම පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් ගන්නවා. ඒකේ ලකුණු 20න් කීයද කියලා දාන්න. 20න් කීයද කියලා දාන්න. ඊට 2 3 4 5 6 7 මේ වගේ ප්‍රශ්න ඉතිරි ටික තියෙන්නේ. මේ වගේ ඔයාලට ගන්න තියෙන ප්‍රශ්න කීයද? ලකුණු කීයද දෙන්නේ මේකෙන්? මේකෙන් ගන්න ඕනේ 4යි. අපි තුමු දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 8යි, තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු 10යි, හතරවෙනි ප්‍රශ්නෙට ලකුණු 10යි, පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු 7යි, හයවෙනි ප්‍රශ්නෙට ලකුණු 6යි, හත්වෙනි ප්‍රශ්නෙට ලකුණු 8යි අරගෙන තියනවා කියලා ඔක්කොම ලිව්වා නම් ඔක්කොම ලිව්වා නම් තෝරගෙන 5ක් ලිව්වා නම් ප්‍රශ්නයක් නෑ මම මේ කියන එකේදී ඔක්කොම ලිව්වා නම් ඔබ එකතු කරගන්න මෙතනින් ඕනේ අපිට 4යිනේ. මෙතනින් වැඩිම ලකුණු 4 ගන්න. 10යි 10යි 8යි 8යි. වැඩිම ලකුණු ටික විතරක් අරන් එකතු කරන්න කීයද කියලා. හරිද? මේ දෙක එතකොට ගන්නෙ නෑ. ඔයාලා ඔක්කොටම ලිව්වා නම් මම මේ කියන්නේ. අඩු ලකුණු තියෙන දෙක අයින් කරන්න. වැඩි ලකුණු තියෙන 4 අරගන්න. 4 අරගෙන ලකුණු 100න් කීයද කියලා දාන්න. හරි. දැන් මොන අවස්ථාව? බාන්න හදාගන්න ගන්න. හරි ඔයාලා හදාගන්නකම් මම පොඩි පණිවිඩයක් කියන්නම්. දැන් අපි හිතන් හිටියේ හෙට අපේ ක්ලාස් අරින්න. ඒ කියන්නේ ඔයාලගේ ටියුට් ගන්න ඊළඟ ටියුට් එක දැන් කතා කරන්න තියෙනවා. ඊළඟ ටියුට් එක ගන්නයි. ඊළඟට මේ පන්ති ගාස්තු දෙන්නයි ඒ ගන්නයි ඒ කතන්දරයට තමයි අපි හෙට දවස් අරින්නම් කියලා ලෑස්ති උනේ. හැබැයි දැන් 14 වෙනකම් බෑ නේද? 14 වෙනකම් සංචරණ සීමාව දාලා ඉතින් ඒක නිසා අපිට හෙට අරින්න වෙන්නෙත් නෑ. ඔයාලගේ 3 වෙනි ටියුට් එක අපිට එහෙම වුණොත් ලබන සතියේ කරන්න වෙන්නේ
PDF එක විතරයි මට එවන්න වෙන්නේ එහෙම වුණොත් ඔයාලට. print කරලා දෙන්න ක්‍රමවේදයක් නැහැ. මොකද සංචරණ නීති තදයි කියන එක පහුගිය කාලේ තියෙන සිද්ධි කීපයකින් අපි දැනගත්තා. ඒ නිසා අපිට හිතුමනා අපිට එහාට මෙහාට ඇවිදින්නවත් හිතුමනා අපිට ඕන ඕන දේවල් කරන්නවත් බෑ. දවස් 14ක් 15ක් කොහට රෙදලා නිරෝධායනය කරන්න ගියොත් එහෙම තියෙන වැඩ කටයුතු මේ ගෙදර ඉඳන් කරන්න ඉන්න වැඩ කටයුතුත් අඩාල වෙනවා. ඉතින් ඒක නිසා නීතියට අවනත වෙන්න එපා. ඔව්. ඒ නිසා අපිට ටියුට් එක ගන්න එකේදී පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා සහ ටියුට් එක මට මුද්‍රණය කරගන්න තරම් වාතාවරණයක් තිබෙන්නේ නැහැ. පහුගිය ටිකේ ප්‍රෙස් වල වැඩ නැහැ නේද? ඉතින් ගන්න ක්‍රමයක් නැහැ. ඒ කතන්දර තිබ්බා. ඉතින් ඒ නිසා මම ඊළඟ ටියුට් එක ඔයාලට PDF එක තමයි මට එවන්න වෙන්නේ. PDF එක ඔයාලා අරගෙන මුද්‍රණය කරන්න පහසුකම් තියෙන අය මුද්‍රණය කරගන්න. පහසුකම් නැති අය ෆෝන් එකේ PDF එක තියාගෙන ඒට අදාළ ප්‍රශ්න ටික විතරක් ඔයාලගේ ලියන පොතක ලියා ගන්න. ඒ වෙලාවට කලින් හරි ලියාගෙන තියාගන්න ඕනේ. ඒක ඉතින් ඊළපාරු ටික කරලා පොතේ ලියා ගන්න. කොහොමත් ඔයාලගේ ඊළඟ ටියුට් එක මම ඔයාලට දෙනවා. ඒක print කරනවා අනිවාර්යෙන්. ඔයාලා ගත්තා අර PDF එක එව්වට ඔයාලට පස්සේ කාලෙක මේක 27යි. PDF එක කොහොමත් දෙනවා. මේ print කරපේ කොහොමත් දෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා ඒක මතක තියාගන්න. ඒක ලැබෙන